රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණයේ කුමාරාල පාත. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුනේ. ජාතික රණවිරු සැමරුම අභිමානවත් අයුරින් ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් බත්තනමුල්ල රණවිරු ස්මාරකය අභ්‍යසදී. කොළඹ වරානගරයේ රැකියා අවස්ථාවලින් 75% ශ්‍රී ලාංකිකයින්ට. ඉදිරි වසර 5 තුළත ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ළඟා කර ගැනීමට සැලසුම්. මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,50,000 ඉක්මවයි. දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් අද. ඉදිරි දිනවල දිවයිනේ පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක්. ඉන්දියාවේ දිනක් තුළ කොවිඩ් හඳුනා ගැනීම පරීක්ෂණ 20 ලක්ෂයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට පෙරවරුවේ. ජාතික රණවිරු සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභ්‍යසදී අද පස්වරුවේ චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්විණි. ත්‍රස්තවාදයේ පරාජය කර විරෝධ රණවිරුවන් අත්කර දුන් යුද ජයග්‍රහණයට අදට වසර 12ක් සපිරෙයි. යුද ගුවන් නාවික පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ විරෝධ රණවිරුවෝ 28619 දෙනෙක් එම සටනේදී මව්බිම නිදහස වෙනුවෙන් දී පිදූහ. ආබාධිතුන්ගේ සංඛ්‍යාව 27000කට අධිකය. ඔවුන් වෙනුවෙන් ජාතිය ප්‍රණාමය පළ කරමින් රණවිරු සැමරුම අභිමානවත්ව සිදු කෙරෙනි. ජාතිය ගී වාදනයෙන් පසු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අතර පිරිස මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි 2ක නිහඬතාවකට වූහ. ශ්‍රී ලංකා රණවිරු අධිකාරිය වැඩබලන සභාපතිනි සෝනියා කෝට්ටගේ මහත්මිය පිළිගැනීමේ කතාව සිදු කළාය. යුද හමුදා ගෞරවාචාර්ය මැද ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් පුෂ්පවාර දැක්විය. ජනාධිපතිතුමා අගමැතිතුමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සේනානායක සහ කතානායක මහින්දයාප අබේවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු ඇතුළු මැති ඇමතිවරුද ආරක්ෂක ලේකම් ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාල් හා රණවිරු සහ රණවිරු පවුලේ සමාජිකයෝ රණවිරු ස්මාරකයේ පාමුල මල් කලම තබා උත්තමාචාර පුද කළහ. කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් 75% ශ්‍රී ලාංකිකයින්ට වෙන් කිරීමට අදාළ සංශෝධන ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වරාය නගරයේ පදනම් කොටගෙන ඉදිරි වසර 5ක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ළඟා කර ගැනීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි කඩනමින් ගෙනෙන බව අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසිය. අවශ්‍ය විශේෂ නිපුණතා සහිත ශ්‍රී ලාංකිකයන් නොමැති අවස්ථාවල පමණක් කොන්දේසි ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවස්ථාව ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා කියයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගෙන් සම්මත යුතු ඒ සභාපතිත්වයේද ශ්‍රී ලාංකිකයන් මෙහෙයුතු බව අග්‍රාමාත්‍යවරයා හිදී පැවසිය. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාපති කරන පත පිළිබඳ පාර්ලිමේන්තු වාදය ආරම්භ කරමින් වැඩිදුර අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කොමිෂන් සභාවේ සංයුතිය බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යන යෝජනාව පනතගෙන තුලින්ම තාවුරු කරන්නට අපි බලාපොරොත්තු. ඒ අතරම කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෝ විය යුතු යන මතය පනත සමලින්ම සහවරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි සංශෝධනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍යතාවය පැන නැගීමට හේතුව පසුගිය රජය විසින් කරන ලද අඥාන පත්වීම් හරහා ශ්‍රී ලංකාවට සිදු වූ දැවැන්ත පාඩු බව අපි දන්නවා. එම අත්දැකීම් වලින් පිටකෑ අපගේ ජනතාවගේ සිත් තුළ අද දැඩි බියක් ඇති වී තිබෙනවා. එම බිය සාධාරණ බවක් අපි පිළිගන්නවා. ඒ අතරම මේ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් 75%ක්වත් ශ්‍රී ලංකිකයින්ට වෙන්විය යුතුයයි යන රෙගුලාසියද අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේ කරනවාට සමගම අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයන් සතු නොවන සමහර අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබා දිය යුතුයි අපි විශ්වාස කරනවා. ඒ අනුව එවැනි විශේෂ අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට බලයක්ද පවරමින් ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැලසෙන ආකාරයට මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දිනේ මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 3051ක් බව යුද හමුදාපති ජෙනරාල් ශබේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එය දිනක පළමුවටදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වශයෙන් සැලකේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,50,771 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ රෝගීන් 1222 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද පිටව ගොස් තිබේ. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,22,367කි. කොවිඩ්-19 ව්‍යාප්තිය මෙන්ඩලීම සඳහා ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ හා ප්‍රතිකාර පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබා ගැනීමට හා ඇනවුම් කිරීමට අදාළව විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කරේ. අමාත්‍ය පවිත්‍ර වන්න රජ මහත්මිය විසින් පත් කරන ලද මේ කමිටුවට ආනන්ද විජේවික්‍රම, හසන් සේරා, ප්‍රසන්න ගුණසේන යන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළත් වෙති. මෙරට කොවිඩ් පාලන වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රාජ්‍යයේ මූල්‍ය දායකත්වයේ යටතේ ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තෝගයක් ප්‍රදානය කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණි. යුනිසෙෆ් සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් මේ භාණ්ඩ තෝගය අමාත්‍ය පවිත්‍ර වන්නාචි මහත්මිය වෙත බාර දෙනු ලැබිය. කොළඹ පිහිටි යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී එම සංවිධානය මෙරට නිවාසික නියෝජිත එමා බ්‍රිගෙන් මහත්මිය විසින් සංකේතාත්මකව ඒ පෙන්වීම සිදු කෙරුණි. 21 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වන සවුන්දා මධ්‍යම රාත්‍රිය දක්වා කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තය වසා දැමීමට තීරණය කෙරේ. එම කාල සීමාව තුළදී කිසිදු සංචාරකයෙකුට හෝ ගුවන් මගියෙකුට මෙරට ඇතුල් වීමට අවසර නොලැබෙන බව රජය පවසයි. තවදුරටත් මෙරටින් පිටත්වන ගුවන් මගීන් සඳහා සැලසුම් කළ ආකාරයට සේවා සැපයන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි. මෙම කාල සීමාවේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා සියලු සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසිය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. යාලිත් ප්‍රවෘත්ති. මැයි මාස 24 සහ 25 දින රජයේ නිවාඩු දින හේතුවෙන් වේරහැර සහ නාරායන් පිට කාර්යාලවලින් ලබා දෙන ලබන සේවාවන් නතර කිරීම සම්බන්ධයෙන් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 0112 67 78 77 යන දුරකථන අංකය ඔස්සේ මැයි මාස 24 සහ 25 දිනවලට ලබා දී තිබූ වේලාවෙන් කර ගැනීම සංශෝධනය කර ඇත. මැයි 24 දින වේලාවෙන් කර ගැනීම සඳහා මැයි 31 දින සේවාවන් සැපයීමටද මැයි 25 වෙනි දින වේලාවෙන් කර ගැනීම සඳහා ජුනි මාස 1 වෙනිදා සේවාව සැපයීමටද කටයුතු කරනු ලැබ තිබේ. වේලාවෙන් කර ගැනීම සඳහා හඳුන්වා දී ඇති දුරකථන අංකය මේ වන විට අක්‍රිය කර තිබේ. ජුනි මාස 1 වෙනි දින සිට එම සේවාව යලි සක්‍රිය කරන බව මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සීකේ අලහකෝන් මහතා පවසයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නසභාපති වශයෙන් ප්‍රවීණ දේශපාලඥයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කරේ. පත්වීම් ලිපිය අමාත්‍ය කෙල් රමුක්කල මහතාගේ විසින් රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත අද පෙරවරුවේ බාර දුන් ලැබිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ අමාත්‍යවරයෙකු වශයෙන්ද කටයුතු කර ඇති රෙජිනෝල්ඩ් කුරේ මහතා ආණ්ඩුකාරවරයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ. මෙම කන්නයට අවශ්‍ය පොහොර තොග පවතින බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. රටේ සියලු ගොවීන්ට අවශ්‍ය පොහොර සැපයීම වගකීම රජය සතුය. ගොවීන්ට අවශ්‍ය පොහොර ගොවි ජන මධ්‍යස්ථාන හරහා මේ වන විටත් බෙදා අවසන් කර ඇතැයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය. ඊයේ වන විට පොහොර වැඩිමිට අලෙවි කිරීම හේතුව ඇත 38 දෙනෙකු පාරිභෝගික අධිකාරියේ අත්අඩංගුවට පත්ව ඇත. වැඩිමිලට පොහොර අලෙවි කරන වෙළඳුන් පිළිබඳව පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එහිදී වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා විශාල වියදමක් දැන් දරනවා සමහර සංවිධාන සහ ව්‍යාපාර. මොකද අපි රසායනික පොහොර භාවිතය නවත්තමු නිසා. ඉතින් ඒ නිසා මේකට විරුද්ධව විශාල මුදල් වියදම් කරනවා. නමුත් රජය ගත්ත තීන්දුවේ කිසිදු වෙනසක් නැහැ. අපි රසායනික පොහොර පලිබෝධනාශක සහ කෘමිනාශක ආනයනය අපි නවත්තලා තියෙනවා. ඒකට මුහුණ දෙන්න ආණ්ඩුවට හැකියාව තියෙනවා. අපි අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරනවා වගේම අපිට මදිපාඩු අපි පිටරටින් ගේන්න බලාපොරොත්තු වෙනවා කාබනික පොහොර. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ EU ස්ටෑන්ඩඩ්ස්. ඒ කියන්නේ ලෝකයේ තියෙන හොඳම ප්‍රමිති පොහොර තමයි ගේන්නේ. ඒ නිසා මේ හොඳම ප්‍රමිති ගෙනාවොත් නිෂ්පාදනයේ කිසිදු අඩුවක් වෙන්නේ නැහැ. යම් කිසි විදිහකින් රජය ජනාධිපතිතුමා කිව්වා ගොවියට නිෂ්පාදනයේ අඩුවක් වුණොත් ඒක පරිමහන්න අපි කටයුතු කරනවායි කියලා. ඒ නිසා ගොවියා අනියත බියක් ඇති කළගත යුතු නැහැ. නිෂ්පාදනයේ අඩුවක් වුණොත් ගොවියා බලා ගන්න වැඩපිළිවෙලක් අපි අදලා තියෙනවා. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව
ජුනි මාස 18 වෙනිදා එළකඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුම් මණ්ඩල නියම කරයි. 2016 වසරේ මාර්තු 31 වෙනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 15කට අධික භාණ්ඩාගාර බැඳුම් කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළ යයි ඔවුන්ට එරෙහිව චෝදනා ලැබී තිබින. මේ දිනවල පවතින වසංගත තත්ත්වයේ මත අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව නඩු විභාගයේ කල් දැමීමට තීරණය කෙරිණි. ඊළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. සංචරණ සීමා හේතුවෙන් ලබන 21 වෙනිදා සිට 24 වෙනිදා දක්වාත් යලි 26 වෙනිදා සිට 28 වෙනිදා දක්වාත් සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තැබීමට තීරණය කළ බව රජය පවසයි. ලබන 25 වෙනිදා පෙරවරු 4ට සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනින්මෙන්ත පොලිවිවෘත කිරීමට සැලසුම දා ඇත. එදිනට අවශ්‍ය එළවලු සහ පළතුරු ආර්ථික මධ්‍යස්ථාන කරගෙන යාමට සියලු රටවලට අවසරපත් ලබා දීම සිදු කෙරේ. ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම්වත් කර තිබේ. ලබන 25 වෙනිදා උදෑසන 8 සිට සිය ප්‍රදේශවල සිල්ලර වෙනසල්වලට ජංගම නිදුන් බගින් එළවලු සහ පළතුරු ලබා දීමේ ක්‍රමවේදය සකස් වන බවද රජය කියයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියා. ශක්ති හඬ අවධානය පිණිසයි. රාජ්‍ය සේවයේ ගැබින් බවුන්ට සේවයට වාර්තා කිරීමකින් තොරව නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් කම්කරු අමාත්‍යාංශය කියා සිටී. ඒ අනුව සෞඛ්‍ය උපදෙස් පරිදි ගැබින් බවුන්ට COVID-19 වාතාවරණය හමු වී ඇති හැකි සංකූලතා හේතු කරගෙන රාජ්‍යාංශයේ ගැබින් බවුන්ට ලබා දුන් සහතිකය සහනය ආයෝජන ප්‍රධාන කලාපවල සේවය කරන ගැබින් බවුන්ට ලබා දී හැකි නම් අතිශයින් අගය කරන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ලෝක ප්‍රවෘත්ති ඊශ්‍රායල ගුවන් හමුදාව ඊයේ රාත්‍රියේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි හමාස් සංවිධානයට අයත් භූගත යුද මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බව එයට ආරක්ෂක අංශ වාර්තා කරයි. විනාඩි 5ක කාලයක් පුරා පැවති මේ ප්‍රහාරයේදී භූගත මධ්‍යස්ථාන 40ක් ඉලක්ක වී තිබේ. මෙහෙයුමට සම්බන්ධ වූ යුද ප්‍රහාරක යාන සංඛ්‍යාව 52කි. හමාස් සංවිධානයේ භූගත යුද මධ්‍යස්ථානට එරෙහිව ක්‍රියාත්මක කළ 5 වෙනි මෙහෙයුම බව ඊශ්‍රායලය පවසයි. පසුගිය 10 වෙනිදා සිට මේ දක්වා පැවති සටන්වල ප්‍රතිඵල වශයෙන් ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 237 ඉක්මවා තිබේ. ඊශ්‍රායලයේ මරණ සංඛ්‍යාව 12කට අඩු නොවන බව විදේශ වාර්තා සඳහන් කරයි. ඉන්දියාව පුරා පසුගිය පැය 24 කාලය තුළ කොවිඩ් හඳුනා ගැනීම පරීක්ෂණ 20 ලක්ෂයකට වැඩි වශයෙන් සිදු කර ඇතැයි ඒ රට මාධ්‍ය වාර්තා කරයි. එය මේ දක්වා දිනකදී සිදු කර ඇති විශාලතම පරීක්ෂණ සංඛ්‍යාව වශයෙන් වාර්තාගත වී තිබේ. එය ලෝක වාර්තාවක් වශයෙන්ද සැලකෙයි. දෛනිකව ඉන්දියාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව 3 වෙනි දිනටත් 3 ලක්ෂයකට අඩු වී තිබේ. හමුවන රෝගීන් සංඛ්‍යාවද 13ක් දක්වා අඩු වී ඇති බව ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රෝගීන් අතරින් සුවය ලබන සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සංචාරක හා ගුවන් කර්මාන්තයේ අනාගත ඉල්ලීම් සපුරාලීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පාර්ලිමේන්තු 2 සංවර්ධන ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මකයි. ගුවන්තොටුපළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණි. COVID-19 ගෝලීය වසංගත තත්ත්වයේ හමුවේ පවා ඉදිකිරීම අඛණ්ඩව සිදු කරන බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි. මෙහි වැඩ කටයුතු 2023 දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට අපේක්ෂිතයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ
මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට පෙරවරු 10ට පැවැත්වෙයි. පවතින වසංගත තත්ත්වය හේතුවෙන් නිලවරණය වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ත්‍රිපුද්ගල කමිටුවක් විසින් නිලවරණය මෙහෙයවනු ලබයි. මෙවර වර්ණයේ තරගයක් නොමැති පැවැත්වීම විශේෂත්වයකි. වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ පාර්ශවය ඉදිරි වසර දෙක කාලය සඳහා ක්‍රිකට් පරිපාලනයට පත්වීමට නියමිතයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. මාතර දිස්ත්‍රික්කයේ පළතුරු වගා වැඩසටහන් ප්‍රවර්ධනය කෙරේ. වගා වැඩසටහන් වාණිජ හා ගෙවතු මට්ටමින් දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ යටතේ කෙසෙල්, අන්නාසි, රමුටන් හා ගස්ලබ වගාව සඳහා ප්‍රමුඛත්වය සැපෙයි. මාතර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ මාතර දිස්ත්‍රික්කයේ පස්කොඩ, ඌරුබොක්ක හා පිටබැද්දර ප්‍රදේශවල රමුටන් වගාව බහුලව සිදු කරන බවයි. මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පළතුරු වගාවෙන් නිරත ගොවිපොළ සංඛ්‍යාව 500කට අධිකයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මේ වසරේ දෙවන අර්ධයේදී ලෝක වෙළඳාමේ වර්ධනය 10% මට්ටම පවතිනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථන කරයි. මෙම කාලය තුළ ගෝලීය වෙළඳාම පසුගිය වසරට සාපේක්ෂව සැලකිය යුතු ලෙසින් වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කෙරේ. භාණ්ඩ වෙළඳාමේ වර්ධනය 19% හා සේවා ගණයේ වර්ධනය 8% වනු ඇති බව චිනිවාහි අද පැවති සමුළුවක් අවසානයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඉදිරි දින කීපයේදී දිවයිනේ නිරිත බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල වැස් තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු සහ වයම් පළාත්වල සුළං තත්ත්වයේ වැඩිවීමක්ද අපේක්ෂා කෙරේ. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයම් පළාත්වලත් ගාල්ල සහ මාතර ශ්‍රේණිවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සැදැසී ඇතිබේ. ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සැදැසී ඇතිවන බවද දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරේ බටහිර බෑම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයම් පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40-50 දක්වා වැඩි විය හැකිය.
කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. ජාතික රණවිරු සමරුම අභිමානවත් අයුරින් ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී. කොළඹ වරානගර රැකිය අවස්ථාවලින් 75% ශ්‍රී ලාංකිකයින්ට. ඉදිරි වසර 5 ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන නගා කර ගැනීමට සැලසුම්. මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,50,000ක් වයි. දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් අද. ඉදිරි දිනවලදී දිවයිනේ පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක්. ඉන්දියාවේ දිනක් තුළ කොවිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණ 20 ලක්ෂයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට පෙරවරුවේ. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk බඩවියොස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.